හරි ආයිබෝන් පුතේ දිශාන් දනුල් අයිබෝන් සර්. ඒ විනාඩි දෙක තුනක් අපි බලමු අනිත් අය පොඩ්ඩක් සම්බන්ධ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම මේ ටියුට් එක ගත්තද දිශාන් දනුල් පුතේ මේ ටියුට් එක ගත්තද අද සම්පූර්ණයෙන් අපි මේ පාඩම ඉවර කරනවා හරි පුතේ රූපාන්තිය පටන් ගමු ආයිබෝවන් නැවතත් පුතෙන් සම්බන්ධ වෙච්ච අයට හරි අපි ගිය සතියේ ගිණුම්කරණය හැඳින්වීම කියන කොටස අවසන් කරා. ඉතින් අපිට පස්වෙනි පාඩම තියෙන ගිණුම්කරණය නැත්නම් ගිණුම් කරන සමීකරණය. ඉතින් අපි අද ගිණුම් කරන සමීකරණය කියන පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. අද දිනය තුලදී සම්පූර්ණ මේ පාඩම අවසන් කරනවා. මම හිතන්නේ හැමෝම මම ගෲප් එකට ගිය සතියේ මෙන්න මේ ටියුට් එක එවලා තිබුණා. එතකොට හැමෝම print out අරගෙන ඇති. එතකොට මේ ටියුට් එක අද දිනේදී අපි සම්පූර්ණයෙන් ඉවර කරනවා. ගිණුම් කරන සමීකරණයට අදාළව පිටු 14ක් තියෙනවා ටියුට් එකේ. හරි පුතේ ටියුට් එක හම්බෙච්ච නැති අය නැත්නම් print out ගත්ත නැති අය ඉන්නවා නම් චුට්ටක් බලා ගන්න වෙනම තැනක හරි ලියා ගන්න. පස්සේ ටියුට් එක print out අරගත්තාම ලියන්න. හරි. ඔව් කීප දෙනෙක් ඉන්නවනේ පුතේ සම්බන්ධයෙන්. දනුල් අද අබිනු නැද්ද? සත්‍යනේ නෑ.
Okay. Yes. Yeah. Yeah. හරි පුතේ. අපි බලමු මොකක්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ කියලා. හොඳට බලා ගන්න. අපි ගත්තොත් එහෙනම් පුතේ ව්‍යාපාරයක මෙන්න මෙහෙම අපි ගත්තොත් මේ තියෙන්නේ ව්‍යාපාරයක තියෙන සම්පත් ටික. අපිට මේ තියෙනවා ව්‍යාපාරය. මෙන්න තියෙනවා ව්‍යාපාරයට අදාළ ඉඩම. ඊට පස්සේ මේ ව්‍යාපාරයේ තියෙනවා නම් මෝටර රථයක්. මේ ඒක ඊට පස්සේ මේ ව්‍යාපාරයේ තියෙනවා භාණ්ඩ තොග, යන්ත්‍ර සූත්‍ර. මේ සියලුම දේවල් අපි ගත්තොත් එහෙම නැත්නම් මේ ඔක්කොම සම්පත් ටික අපි ගත්තොත් එහෙම අපි ඒකට කියනවා ව්‍යාපාරේ වත්කම් කියලා. කියනවා වත්කම් කියලා. එතන මේ වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයේ සතු සම්පත්. එතන මේ වත්කම් කියනවා ව්‍යාපාරයකට නිකම්ම හම්බ වෙලා නැහැ. ඒක ව්‍යාපාරයට දුන්න පාර්ශව ටිකක් ඉන්නවා. මෙන්න මෙහෙම බාහිර පාර්ශව විසින් මේවා ව්‍යාපාරයට දීලා තියෙනවා. එක්කෙනෙක් තමයි අයිතිකරු. අයිතිකරු නැත්නම් අයිතිකරුවන්. ඒ වගේම තමයි බාහිර පාර්ශව. මෙන්න මේ කියන අය ව්‍යාපාරයට සම්පත් ලබා දීලා තියෙනවා. එතකොට අයිතිකරු දීලා තියෙනවා, බාහිර පාර්ශව දීලා තියෙනවා. ව්‍යාපාරයේ විසින් උපයගත්ත වත්කමක් මොනවා හරි තියෙනවා නම් අපි කියනවා ඒක ව්‍යාපාරයේ අයිතිකරුට අයිති කියලා. ඒතර අපි මෙන්න මේ කියන සම්බන්ධය අංක ගණිතමය විදියට නැත්නම් ගිණුම් කරන සමීකරණයක් විදියට ඉදිරිපත් කරනවා. නැත්නම් සමීකරණයක් විදියට ඉදිරිපත් කරනවා. ඒතර අපි දන්නවා ව්‍යාපාරයක තියෙන සියලු සම්පත් ටික එක ගොඩකට අපි ගහුවොත් ඒ ගොඩේ වටිනාකම අයිතිකරුට සහ බාහිර පාර්ශවයන් දුන්න දේවල් වල වටිනාකමට සමාන වෙන්න ඕන කියලා අපි කියනවා. අයිතිකරුට ඒවල් වත්කම් වලින් අයිති ප්‍රමාණය සහ බාහිර පාර්ශවයන්ට අයිති ප්‍රමාණය එතන පෙන්눔 කරලා තියෙනවා. එතකොට මේ වත්කම් කියන එක සමාන වෙනවා මේ අයිතිකරු විසින් ව්‍යාපාරයට දුන්න දේවල් සහ බාහිර පාර්ශව ව්‍යාපාරයට දුන්න දේවල් වලට. ඒක නිසා අපි මේක ලියනවා වත්කම් සමානයි අයිතිකරුට තියෙන අයිතියට අපි කියනවා නමක් හිමිකම කියලා. බාහිර පාර්ශවයන්ට තියෙන අයිතියට අපි නමක් කියනවා වගකීම් කියලා. පුතේ මේ නම් ටික අපි කතා කළා කලින් ගිණුම් කරන්නේ හැඳින්වීම යටතේ. වත්කමක් කියලා කියන්නේ මොකක්ද? වත්කමක් නිර්වචනය කළා මතක ඇති වලට නේද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වෙලා තියෙන අනාගත ආර්ථික ප්‍රතිලාභ වලින් යුක්ත වර්තමානයේ ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වලට අපි කිව්වා වත්කම් කියලා.
අතීත ගනුදෙනුවක් නිසා ඇති වෙලා තියෙන අනාගතයේදී බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් පුරතට සම්පත් ගලා යාමක් සිදුවන වර්තමාන ව්‍යාපාරික බැඳීම් වලට අපි කිව්වා වගකීම් කියලා. ඒතර මේ වත්කම් සහ වගකීම් කියන දෙක අපි කතා කළා. හිමිකම කියලා කිව්වා අයිතිකරුට තියෙන අයිතිය. ඊපස්සේ අපි කිව්වා හිමිකම් වෙනස් වෙන අවස්ථා හතරක් තියෙනවා කියලා. අමතර ප්‍රාග්ධනයේ ගැනීමි ආදායම් වියදම්. ඔය හතර නිසා අපි කිව්වා හිමිකම වෙනස් වෙනවා කියලා. ඔන්න ඔක තමයි පුතේ සාරාංශයක් විදිහට අපි කලින් කතා කරපු පාඩම. ඒතර අනේ ටික එකතු කරගෙන ඒ ටිකේ අපේ දැනුම තියෙන්න ඕනේ අපිට ඉස්සරහට යන්න. මම ගිණුම් කරන්නේ ආරම්භ කරද්දි කිව්වා පුළුවන් තරම් පන්තිය මිස් කරගන්න එපා. මොකද කටුනොත් එහෙම අපිට ලොකු පාඩුවක් වෙන්නේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ටිකක් අමාරු තැනකට. නැත්නම් අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අවුරුද්දක් ඇතුළත විෂය නිර්දේශය සම්පූර්ණයෙන් අවරණය කරනවා කියන ටාගට් එකට යන. ඉතින් ඒක ලේසි අරමුණක් නෙමෙයි. ඉතින් ඒ අරමුණට යනකොට අපිට ටිකක් වේගෙන් යන්න වෙනවා. ඒකෙදි අපි පාඩම් 4ක් අවසන් කරලා තියෙනවා. අද දවසේදී අපි එක පාඩමක් සම්පූර්ණයෙන් අවසන් කරනවා. ඒ වගේම අවුරුදු නිමාඩුවේදී අපි තව පාඩම් 2ක් විතර අවසන් කරනවා. මේ විදිහට පාඩම් ටික අවසන් කරලා දෙසැම්බර් වෙනකොට සම්පූර්ණ සිලබස් එක අපි අවසන් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකත් එක්ක හැම වෙලේම විශේෂයෙන්ම ගිණුම් කරන්නේ තියෙන දවස්වලදී පන්තියේ කට් කරගන්න එපා. මොකද පන්තියේ ඉන්න වීඩියෝ එක බලනවට වඩා පන්තියේ සජීවීව මෙහෙම සම්බන්ධ වෙන එක ටිකක් ප්‍රායෝගිකයි සහ ඔළුවට යන ප්‍රමාණය වැඩි. ඒ නිසා වීඩියෝ එක බලනවට වඩා මම හිතනවා ඒක ගොඩක් ඵලදායී වැඩක් පන්තියට සම්බන්ධ වෙන එක. ඒක නිසා මම මේකට සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි පුතේ තව විශේෂයෙන් කියන්න ඕනේ. ගිය සතියේ ලොකු ගැටලුවක් තිබුණා. මම ඔයගොල්ලන්ව දැනුවත් කළා මැසේජ් එකකුත් දාලා. පුතේ ඔයගොල්ලන් පන්ති පිස් ගෙවුවට පස්සේ චුට්ටක් ඔයාලගේ රිසිට් එකේ ෆොටෝ එකක් ගහලා රිසිට් එකේ හෝ ට්‍රාන්සැක්ෂන් එකේ ෆොටෝ එකක් එවන්න. මොකද ඔයාලා ඉන්නවා සාමාන්‍ය 11 වසරේ පන්තියේ ඉන්නවා. අලුතෙන් 10 වසර පන්ති ඉන්න පන්ති 3ක් තියෙනවා. එතකොට හැමෝම එකම account එකට තමයි fees ගෙවන්නේ. එතකොට හොයන්න බෑ කවුද එවන්නේ කවුද නැත්තේ කියලා. ඉතින් ගිය සතියේ ලොකු අර්බුදයක් වුණා. තාමත් 3 දෙනෙක් ඉන්නවා කවුද කියලා හරියටම අඳුරගන්න බැරි. ඒක නිසා චුට්ටක් ඕගොල්ලන් ඒකත් අවධානයෙන් ඉන්න. හරි ඒක තමයි පුතේ විශේෂයෙන් කියන්න තිබුණේ. මොකද ඒකෙදි වෙන්නේ මම මෙහෙ ඔයගොල්ලන්ගේ පොතක නම් ටික තියනවා රෙකෝඩ් කරගන්න. ඒ රෙකෝඩ් වලදී සමහරක් විට මග ඇරෙන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි විශේෂයෙන් කිව්වේ ඒක දැනුවත් කරන්න කියලා. මොකද නැත්තම් මම මේකේ ටික් කරගත්තේ නැතොත් ගෙවලා නැහැ. ගෙවලා කියලා ඒක ඊට පස්සේ අපහසුතාවයටපත් වෙනවා. දෙගොල්ලන්. ඒ නිසා හැම වෙලේම ඒ අවස්ථාවේදීම ෆොටෝ එකක් ගහලා එවන්න පුළුවන් නම් දෙයක්. මොකද ඒක අපිට ලේසි. මොකද ඒ දවසේම ඒක ට්‍රාන්සැක්ෂන් ටික චෙක් කරන්න පුළුවන්. හරි. අපි යමු පාඩමට. ගිණුම් කරන සමීකරණය. හරි. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙහෙම. ඔන්න ඔයාලට ඉස්කෝලේ යන්න ඉන්නවා. ඉස්කෝලේ යන්න ඉන්නකොට අම්මා ඇවිල්ලා ඔයාලට දෙනවා රුපියල් 100ක්. ඊට පස්සේ තාත්තා ඇවිල්ලා දෙනවා තවත් රුපියල් 50ක්. ඒතර ඔයාලා ගාව කීයක් තියෙනවද? රුපියල් 150ක් තියෙනවා. අන්න ඔයාලා ගාව තියෙන වත්කම්. මේක අම්මා දුන්න ගාන තියෙනවා. තාත්තා දුන්න ගාන තියෙනවා. ඒත් මේ දෙකේ එකතුවට මේක සමාන වෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ ව්‍යාපාර කියලා කියන්නේ. ව්‍යාපාර කියන ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ ඒ වගේ එකක්. ව්‍යාපාරයේ සතු සියලු සම්පත් අයිතිකරුට සහ බාහිර පාර්ශවයන්ට අයිති වෙනවා. ව්‍යාපාර විසින් උපයාගත් දෙයක් තියෙනවා නම් ඒකත් අයිතිකරුට අපි කියනවා අයිති කියලා. ඒක නිසා ඒකත් අපි අයිතිකරුගේ ගොඩට තමයි දාන්නේ. ඒක තමයි අපි ආදායම් හම්බුනොත් හිමිකම වැඩිුනේ. වියදම් දරුවොත් හිමිකම අඩු වෙන්නේ. ඒතර ආදායමක් නම් හිමිකම වැඩි වෙනවා. වියදමක් නම් හිමිකම අඩු වෙනවා. ඊයේ සතියේ පාඩමේදී අපි ඔක සාකච්ඡා කළා. හිතමු නැති අය ඉන්නවා නම් පුතේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි.
පුතේ ටියුට් එකේ පළවෙනි එක තියෙනවා ගිණුම් කරන සමීකරණය. පළවෙනි එක ගිණුම් කරන සමීකරණය. අපි ඒකට නෝට් එක ලියමු. කළු පැන අරන් ලියන්න. ව්‍යාපාරයක ව්‍යාපාරයක් සතු කළු පැනේ. ව්‍යාපාරයක් සතු ව්‍යාපාරයක් සතු වත්කම්. ව්‍යාපාරයක් සතු වත්කම් සහ ව්‍යාපාරයට එම වත්කම් ලබා දුන් ව්‍යාපාරයට එම වත්කම් ලබා දුන් ඉතින් උට එක නැති අය කොඩේක ලියා ගන්න. ව්‍යාපාරයකට එම වත්කම් ලබා දුන් පාර්ශවයන්ට ඇති අයිතිය පෙන්눔 කරන සමීකරණය නිල් පැන වල ලියන්න. නිල් පැනේ ලියමු. ගිණුම් කරන සමීකරණය ලෙස හඳුන්වයි. ගිණුම් කරන සමීකරණය ලෙස හඳුන්වයි. හරි. පුතේ අනුච්ඡේදකේ නිල් පැනේ ලියමු. අනුච්ඡේදයක් නිල් පැනේ ලියන්න. ව්‍යාපාරයක සියලු වත්කම් වල වටිනාකම එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතියට සමාන වේ. පාර්ශවයන්ට ඇති අයිතියට සමාන වේ. පුතේ සෞන්දර්ය මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද? දනුල් රිපීට් වෙනවද? ඔව් සර්. දැන් හරිද? දැන් රිපීට් වෙනවද? නෑ සර්. නෑනේ. හරි. පුතේ මෙතන ඉඩ තියෙනවා ගිණුම් කරන සමීකරණය කියන තැන. මෙන්න මේක පොඩ්ඩක් අඳ ගන්න. එතකොට තවත් පැහැදිලි වලට අපි ලියපු ඡේදය සම්බන්ධ. බෝඩ් එකේ තියෙන රූපය අඳ ගන්න. Take man කරලා ගන්න.
හරි පුතේ. සවලේ නෑ ඉන්නවද? චිත්තක තුසන්මන් ලියලා ඉන්නවද? අතුසන් කියන්නේ මෙහෙම නෙමෙයි. අර ඔප්ෂන් එකක් තියෙනවා. දැන් දීලා තුසන් පෙන්නන්න. ලියලා ඉන්නවනම්. හරි. පුතේ අපි ලියමු. ටියුට් එකේ ගිණුම් කරන සමීකරණය ගොඩනැගීම දෙවැනි කොටස. ගිණුම් කරන සමීකරණය ගොඩනැගීම කියන එක. ටියුට් එක නැති අය මාතෘකාව ලියා ගන්න. හරි. පුතේ අපි ගිණුම් කරන සමීකරණය ගොඩනැගීම කියලා අදහස් කරන්නේ ව්‍යාපාරයක සියලුම වත්කම් නැත්නම් ව්‍යාපාරයට අයිති වත්කම් ටික ඔක්කොම අයිතිකරු දීලා තියෙනවා නම් ව්‍යාපාරයේ තියෙනවා මේ ව්‍යාපාරයට අවශ්‍ය සියලු සම්පත් දීලා තියෙන අයිතිකරු විතරයි. වෙනත් කාගෙන්වත් අරගෙන නැහැ. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් ටික සමාන වෙනවා හිමිකමට. වගකීම් කියලා එකක් නැහැ. මොකද බාහිර පාර්ශවයෙන් මොනවත් අරගෙන නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරය ආරම්භ කරන්න ණයට ගත්ත දේවල් කිසිවක් නැහැ. සම්පූර්ණයෙන්ම අයිතිකරු විසින් නදලා තියෙනවා. හරි. ටියුට් එකේ තියෙන අපිට වත්කම් සමානයි හිමිකම කියලා. ඊට යටින් අපි ලියමු. ඊට යටින් ඡේදයක් විදිහට තියෙනවා. එතන ලියමු. ව්‍යාපාරයේ සතු සියලු සම්පත්. ව්‍යාපාරයේ සතු සියලු සම්පත් ව්‍යාපාරයේ අයිතිකරු විසින් සියලු සම්පත් ව්‍යාපාරයේ අයිතිකරු විසින් පමණක් ලබා දී ඇති අවස්ථාවක අයිතිකරු විසින් පමණක් ලබා දී ඇති අවස්ථාවක ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය ගිණුම් කරන සමීකරණය තමාවක් දාලා ලියන්න වත්කම් වල අගයට හිමිකම සමාන වේ. හිමිකම සමාන වේ. පුතේ අපි ඊළඟ ඡේදයෙන් ලියමු. ඊළඟ ඡේදයෙන් ලියන්න. මෙවැනි අවස්ථාවක ව්‍යාපාරය බාහිර පාර්ශවයකට බැඳීමක් නොමැති අතර සියලු සම්පත්වල හිමිකාරිත්වය අයිතිකරුට පමණක් හිමිවේ. සියලු සම්පත්වල හිමිකාරිත්වය අයිතිකරුට පමණක් හිමිවේ. හරි. පුතේ අපිට උදාහරණයක් දීලා තියෙනවා. ඔයගොල්ලන් ටියුට් එකේ බලන්න පුළුවන්. දර්ශන විසින් රුපියල් ලක්ෂ 2ක් යොදවා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. අපිට උදාහරණයක් විදිහට දීලා තියෙනවා. දර්ශන අපි ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවලු රුපියල් ලක්ෂ 2ක මුදලක් යොදවලා. එතකොට දර්ශනව ගත්තොත් මේ ඉන්නේ අපි හිතමු දර්ශන. මේ තියෙන්නේ ආගේ දර්ශන ඉන්නවා මේ යාගේ
ව්‍යාපාරය දර්ශන ඉන්නවා එයාගේ ව්‍යාපාරය තියෙනවා. එතකොට දර්ශන විසින් ව්‍යාපාරයට දීලා තියෙන රුපියල් ලක්ෂ 2ක මුදලක්. එතකොට මෙයා තමයි රුපියල් ලක්ෂ 2ක් ව්‍යාපාරයට දීලා තියෙන්නේ. නැත්නම් රුපියල් ලක්ෂ 2ක් විතර ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. එතකොට මේ ව්‍යාපාරය ආරම්භ කරද්දී ව්‍යාපාරයට හම්බුලා තියෙන ලක්ෂ 2ක්. එතකොට ව්‍යාපාරයේ සම්පූර්ණ වත්කම් වල වටිනාකම කීයද? රුපියල් ලක්ෂ 2යි. එතකොට අයිතිකරු දැටි අයිතිය රුපියල් ලක්ෂ 2යි. එතකොට අපි මෙන්න මේකට මෙහෙම ලියද්දී අපි ලියනවා පුතේ මෙතනින් මේ මොකද්ද කියන එක. එතකොට මේ තියෙන ව්‍යාපාරයේ මුදල් කියන වත්කම තියෙනවා ලක්ෂ 2ක්. අයිතිකරුගේ අයිතිය නැත්නම් හිමිකම අපි එයා යොදපු දෙයක් නම් ව්‍යාපාරයට අපි ඒක කියනවා ප්‍රාග්ධනය කියලා. එතකොට මේ ප්‍රාග්ධනය තියෙනවා ලක්ෂ 2ක්. හරි. පුතේ හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැනේ මෙන්න මේ ටික ලියා ගන්න. ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තියෙන තැන ඔන්න ඔය කොටස ලියා ගන්න. හරි. පුතේ අපි මේ ටික ටිකක් ඉක්මනට යමු. මොකද ඔයාලා දන්න දේවල් ඉගෙනගත්තු දේවල් තියෙන්නේ අපිට නැවත පොඩ්ඩක් මතක් කරගෙන යන්න විතරයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඒක නිසා අපි ඉක්මනට ඒ ටික මතක් කරගෙන යමු. හරි. ඊළඟට අපිට තියෙනවා වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියන සමීකරණ. අපි හිතමු මෙන්න මේ දර්ශනට රුපියල් ලක්ෂ 2ක් යොදලා ව්‍යාපාරය ආරම්භ කළාට එයාට ඒ මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? බැංකු ණයක් ගන්නවා. ඒතර මේ බැංකුව කියන එක මෙව ගමු. බැංකුව ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 1,50,000ක මුදලක් දෙනවා. රුපියල් 1,50,000ක මුදලක් බැංකුව විසින් ව්‍යාපාරයට දෙනවා. එතකොට ව්‍යාපාරයට තවත් රුපියල් 1,50,000ක් හම්බ වෙනවා. එතකොට සම්පූර්ණ 3,50,000ක් ව්‍යාපාරයට තියෙනවා. එතකොට පුතේ අපි මේකේ සමීකරණය ලිව්වොත් අපි කලින් කතා කළා වගේ ව්‍යාපාරයේ වත්කම් සමාන වෙනවා අයිතිකරු දුන්න කොටසට අපි ඒකට නමක් කියනවා හිමිකම කියලා. ඒ වගේම බාහිර පාර්ශව දුන්න කොටසට අපි ඒකට නමක් කියනවා වගකීම් කියලා. එතකොට ව්‍යාපාරයේ සම්පූර්ණ වත්කම් විදියට රුපියල් 3,50,000ක් අපි කලින් එකක් ලියලා යමු. කලින් අපේ ව්‍යාපාරයේ තිබුණා කීයක්ද? වත්කම් විදියට ලක්ෂ 2ක් සහ හිමිකම විදියට ලක්ෂ 2ක්. මේ තිබුණේ මොනවද? මුදල්. මේ තිබුණේ මොනවද? ප්‍රාග්ධනය. ඊට පස්සේ අලුතෙන් ව්‍යාපාරයට ආයි හම්බ වෙනවා මොනවද? රුපියල් 1,50,000ක මුදල්.
ඒ වගේම මේක අයිතිකරු නෙවෙයි දුන්නේ. කවුද දුන්නේ? බාහිර පාර්ශවයක්. ඒ කියන්නේ බැංකුවක්. බැංකු ණය 1,50,000යි අපි ලියනවා. බැංකු ණය. එතකොට අපි අවසානයේදී මේක තුලනය කළොත් එහෙම අපිට එනවා වත්කම් වල වටිනාකම රුපියල් 3,50,000යි. හිමිකම් වල වටිනාකම රුපියල් 2,00,000යි. වගකීම් වල වටිනාකම රුපියල් 1,50,000යි. හරි. උතේ අපි ඔකත් ලියාගමු. sorry පොඩක් ඉන්න. ලියන්න කලින් පොඩි ඡේදයක් තියෙනවා ලියන්න. ඡේදයක් තියෙනවා ලියන්න. ලියලා අපි උත්තර. ව්‍යාපාරයක අයිතිකරු මෙන්ම බාහිර පාර්ශවයන් විසින්ද අයිතිකරු මෙන්ම බාහිර පාර්ශවයන් විසින්ද සම්පත් සම්පාදනය කිරීම සිදු කරන අතර සම්පත් සම්පාදනය සිදු කරන අතර එවැනි අවස්ථාවක ගිණුම් කරන සමීකරණය තුල වත්කම් කමාවක් හිමිකම හා වගකීම් යන කොටස් තුනම දැකිය හැකිය. හරි පුතේ අපි අනුච්ඡේදයෙන් ලියමු. ව්‍යාපාරයක වගකීම් අනාගතයේදී ගෙවා නිදහස් කළ යුතු අතර එහිදී ව්‍යාපාරයේ වත්කම් අඩුවීමක් සිදුවේ. පුතේ අපි දර්ශන විසින් රුපියල් ලක්ෂ 2ක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඊට පස්සේ රුපියල් 1,50,000ක බැංකුණයක් ලබා ගැනීම කියන කොටස් දෙක තියෙනවා. අන්න ඒකට මෙන්න මේක අඳ ගන්න. යටින් ලියා ගන්න. මෙන්න මේ කොටු කරලා තියෙනවා.
පුතේ හරිද? ළමයි හරි සර්. මේක මකන්න. හරි. පුතේ දැන් ඔයගොල්ලන් හිතනවා ඇති මේවා හරි ලේසි නේද? හරි සරලයි අපි නම් මේවා ගොඩාක් දන්නවා කියලා හිතනවා ඇති. අපි බලමු ගොඩක් දන්නවාද කියලා ඉස්සරහ දින ගණන් ටික හදන්න. ටියුට් එක පුතේ නැති අය ඉන්නවා නම් group එකට දාලා තියෙනවා. group එකෙන් download කරලා හරි ගන්න අපි ඊළඟට ගණන් ටික හදන වෙලාවට. ඒතර ඔයාලට තියෙන කෙලිම ප්‍රශ්නේ ටියුට් එකෙන් බලලා උත්තරේ ඔයාලගේ කොලේ ලියන්න. PDF එකක් විදිහට තියෙන. ඒ නිසා මම හිතන්නේ ඕන ෆෝන් එකේ ඒක ඕපන් වෙයි. print out කරන්න නැති අය. මේ අබිනු දනු පුතේ ටියුට් එක print out ගත්තද? අශිනි සචිනි නේද නේද? හරි. පුතේ ඊළඟට අපිට තියෙනවා ගිණුම් කරන ඒකක සංකල්පය. මොකද්ද මේ ගිණුම් කරන ඒකක සංකල්පය කියලා කියන්නේ? මේක ටිකක් වැදගත් විභාගෙදී කෙටි උත්තර බලාපොරොත්තුෙන් එන ප්‍රශ්නයක්. ව්‍යාපාර අධ්‍යයනයේ කොටසට අදාළව සමහරක් වෙලාවට අපිට අහනවා ගිණුම් කරන ඒකක සංකල්පය යනු කුමක්ද කියලා. ඔයාලට පාස් පේපර්ස් බැලුවොත් හම්බ වෙයි. හරි. ඊට කලින් චුට්ටක් අහන්න එක්සෑම් ලිව්වද හැමෝම? පුතේ එක්සෑම් ලිව්වද? ඔව් සර්. ලිව්වා. දනු ලියලා තියෙනවා. අබිනු